අපි එතකොට ගිය සතියේ අන්තිමට කතා කරා පරමාණුක වර්ණාවලි සම්බන්ධයෙන්. යටතේ අපි කතා කරා පරමාණුක වර්ණාවලි ආකාර 3ක් තියෙනවා කියලා. මොනවද කතා කරේ? අවශෝෂණ වර්ණාවලිය, විමෝචන වර්ණාවලිය සහ සංයුක්ත වර්ණාවලිය කියලා කිව්වා. රයිට්. මොකද්ද අවශෝෂණ වර්ණාවලිය කියලා කියන්නේ? මතක් කරන්න. භූමි අවස්ථාවේ පවතින පරමාණු වල පහළ ශක්ති මට්ටම් වල සිට ඉහළ ශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වීමේදී අවශෝෂණය වන ශක්තියට අදාළ තරංගවල සංඛ්‍යාතය අනුපිළින් සකස් කරන ශ්‍රේණියක් අපි කොහොම මොකද්ද? අවශෝෂණ වර්ණාවලිය. කොහොමද අවශෝෂණ වර්ණාවලිය පරීක්ෂා කරන්නේ? පාරදෘශ්‍ය වීදුරු බල්බයකට භූමි අවස්ථාවේ තියෙන වායුව පුරවලා හරි ඒ තුලින් සුදු ආලෝක කදම්බයක් යවලා ශක්තිය අවශෝෂණය වෙන්න ඉඩ හැරලා හරි ඉතිරි කිරණ කදම්බය ප්‍රිස්මයක් කරහා යවලා විභේදනය කරලා හරි එහෙම නැත්නම් වර්ණාවලි මානයකින් හරි බලනවා. හරි අපි ගෝ අවශෝෂණ වර්ණාවලිය කොහොම එකක් කියලාද කිව්වේ? දීප්තිමත් පසුබිමක අඳුරු රේඛා සමූහයක් කියලා කිව්වා. හරි ඊට පස්සේ අපි කිව්වා මේක අසන්තතිකයි. ඒ වගේම අපි කිව්වා මූල ද්‍රව්‍ය දෙක අවශෝෂණ වර්ණාවලිය මොකද්ද වෙන්නේ? සමාන වෙන්නේ නැහැ. හරි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා සමාන ප්‍රභේද අවශෝෂණ වර්ණාවලිය ආසන්න වශයෙන් පමණක් සමානයි කියලා කිව්වා. මතකයි නේද? ඔව්. ඊට පස්සේ අපි කිව්වා විමෝචන වර්ණාවලිය. මොකද්ද විමෝචන වර්ණාවලිය කියලා කියන්නේ? right අපි කියනවා උත්තේජිත උත්තේජිත වායු පරමාණු උත්තේජිත පරමාණු වල ඉහළ ශක්ති මට්ටම් වල සිට පහළ ශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේදී නිදහස් වන ශක්තියට අදාළ තරංගවල සංඛ්‍යාතේ අනුපිළින් සකස් කළ ශ්‍රේණියක් අපි කිව්වා විමෝචන වර්ණාවලිය. කොහොමද මේක පරීක්ෂා කරන්නේ? right පාරදෘශ්‍ය වීදුරු බල්බයකට මූල ද්‍රව්‍ය වාෂ්පය පුරවලා රත් කිරීමෙන් හරි විද්‍යුත් විසර්ජන ඇති කිරීමෙන් හරි සුදු ආලෝකය යැවීමෙන් හරි මේවා මොනවා කරලාද? උත්තේජනය කරලා තවදුරටත් උත්තේජනය කරන එක නතර කරලා හරි නිකුත් වන කිරණ කදම්බයක් ප්‍රිස්මයක් කරහා යවලා විභේදනය කරලා හරි වර්ණාවලි මානයෙන් හරි බලනවා. ලැබෙන එක අපි කියනවා right විමෝචන වර්ණාවලිය කියලා කියනවා. හරිනේ. විමෝචන වර්ණාවලිය අපි කොහොමද? අඳුරු පසුමුඛ දීප්තිමත් රේඛා සමූහයක්. හරි මේකත් අපි කොහොම මොකක්ද වෙන්නේ? අසන්තතිකයි. හරි ඊට පස්සේ අපි කිව්වා කිසිම මූල ද්‍රව්‍ය දෙක විමෝචන වර්ණාවලිත් එකිනෙක සමාන වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා සමාන ප්‍රභේද දෙක විමෝචන වර්ණාවලිය ආසන්න වශයෙන් පමණක් සමානයි කියලා කිව්වා. මතකයිනේ? right. හරි ඊට පස්සේ අපි කිව්වා සංයුක්ත වර්ණාවලිය. මොකක්ද සංයුක්ත වර්ණාවලිය කියලා කියන්නේ? එහෙනම් අපි කියනවා සංයුක්ත වර්ණාවලිය කියලා කියන්නේ මූල ද්‍රව්‍යයක අවශෝෂණ වර්ණාවලියේත් විමෝචන වර්ණාවලියේත් මොකද්ද? සම්ප්‍රයුක්තය. හරිනේ? ඒක අපි කිව්වා දෘශ්‍ය වර්ණාවලියට සමානයි. ඒ හින්දා ඒක මොකක්ද වෙන්නේ? සන්තතිකයි කියලා කිව්වා. හරිනේ? right. එහෙනම් ඕන පරමාණු දෙක ඕන මූල ද්‍රව්‍ය දෙක හරි සංයුක්ත වර්ණාවලිය මොකක්ද වෙන්නේ? සරල සමයි. හරි. ඔතනින් අපි ගිය සතියේ කතාව අවසන් කරා. නේද? right. ඊළඟ අද දවසේ පළවෙනි මාතෘකාව හයිඩ්‍රජන් හි අවශෝෂණ වර්ණාවලිය. හරි හයිඩ්‍රජන් හි අවශෝෂණ වර්ණාවලිය. හරිද? right බලමු කොහොමද කියලා. දැන් ඉතින් හයිඩ්‍රජන්ගේ අවශෝෂණ වර්ණාවලිය කියන්නේ මොකක්ද කියලා අර්ථ දක්වන්න දැන් ආය යන්නේ නැහැ. දන්නවනේ. හරි. ඔයගොල්ලෝ දැන් හදන්න ඕනේ. මොකද හයිඩ්‍රජන්ගේ අවශෝෂණ වර්ණාවලිය කියලා කියන්නේ? භූමි අවස්ථාවේ පවතින හයිඩ්‍රජන් පරමාණු වල පහළ ශක්ති මට්ටම් වල සිට ඉහළ ශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේදී අවශෝෂණය කරන ශක්තියට අදාළ තරංගවල සංඛ්‍යාතය අනුපිළින් සකස් කළ ශ්‍රේණිය අපි කියනවා මොකක්ද? හයිඩ්‍රජන්හි අවශෝෂණ වර්ණාවලිය. හරි. අර මූල ද්‍රව්‍යයක අවශෝෂණ වර්ණාවලිය කිව්වේ ඒක හයිඩ්‍රජන්ට සම්බන්ධ කරන්නයි තියෙන්නේ. එච්චරයි. හරිනේ? කොහොමද හයිඩ්‍රජන්ගේ අවශෝෂණ වර්ණාවලිය බලන්නේ? පාරදෘශ්‍ය වීදුරු බල්බයක් අරගෙන ඒකට පුරවනවා මොනවද? හරි හයිඩ්‍රජන් වායු පරමාණු පුරවලා වෙලා ඒ හරහා සුදු ආලෝක කදම්බයක් යවනවා. යවලා වෙලා right ශක්තිය අවශෝෂණය වෙන්න ඉඩ හැරලා ඉතුරු කිරණ තියෙනවනේ. ඒ කිරණ කදම්බේ ප්‍රිස්මයක් කරහා යවලා විභේදනය කරලා බලනවා. එහෙම නැත්නම් වර්ණාවලි මානෙන් බලනවා. right ලැබෙන්නේ හයිඩ්‍රජන්ගේ අවශෝෂණ වර්ණාවලිය. ඒක කොහොම එකක් වෙන්න ඕනද? ඒක right දීප්තිමත් පසුම්මක අඳුරු රේඛා සමූහයක් වෙන්න ඕනේ. හයිඩ්‍රජන්ගේ අවශෝෂණ වර්ණාවලිය ගත්තහම අපිට හම්බෙන්නේ මෙන්න මේ වගේ. හරි.
මම මේ පැත්තට කියනවා සංඛ්‍යාතය වැඩි වෙනවා කියලා. හරිද? හයිඩ්‍රජන්ගේ අවශෝෂණ වර්ණාවලිය අපිට පේන්නේ දීප්තිමත් පසුබිමක අඳුරු රේඛා 4ක් විදිහට. හරි, ඔන්න එක රේඛාවක්. රයිට්, මෙන්න ඊළඟ අඳුරු රේඛාව. මෙන්න ඊළඟ අඳුරු රේඛාව. මෙන්න ඊළඟ අඳුරු රේඛාව. හරි. එහෙනම් අපි කියනවා හයිඩ්‍රජන්ගේ අවශෝෂණ වර්ණාවලිය අපිට පේන්නේ කොහොමද? දීප්තිමත් පසුබිමක අඳුරු රේඛා 4ක් විදිහට තමයි පේන්නේ. තේරුණාද? හරි. සංඛ්‍යාතය වැඩි වෙන දිහාවට ඒ රේඛා අතර පරතරය මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා. දැන් මේ හරිය කොහොමද වෙන්නේ? මේ හරිය මෙහෙම රයිට් රතු, තැඹිලි, කහ, කොණ්ඩලි, නිගෝදම් වර්ණ ටික ඔක්කොම අනිත් තැන්වල පේනවා. මේ වගේ ඒ වර්ණ අතරේ හරි කළු පාට රිහ 4ක් පේනවා. තේරුණාද? එහෙනම් අපි කියනවා හයිඩ්‍රජන්ගේ අවශෝෂණ වර්ණාවලිය දීප්තිමත් පසුබිමක අඳුරු රේඛා 4ක් විදිහට තමයි පේන්නේ. හරි. සංඛ්‍යාතයේ වැඩි වෙන දිහාවට ඒ රේඛා අතර පරතරය මොකක්ද වෙලා තියෙන්නේ? ශීඝ්‍රයෙන් අඩු වෙලා. මේකෙන් භාගයකටත් වඩා අඩුයි මේක. ඒකෙන් භාගයකටත් වඩා අඩුයි මේ පරතරය. තේරුණාද තරකය? හරි. එතකොට සංඛ්‍යාතය අඩුම රේඛාවේ ඉඳන් පිළිවෙලින් මේව හඳුන්වනවා. මේකට අපි කියනවා H ඇල්ෆා රේඛාව කියලා කියනවා. මේකට අපි කියනවා H බීටා රේඛාව කියලා කියනවා. මේකට අපි කියනවා H ගැමා රේඛාව. මේකට අපි කියනවා H ඩෙල්ටා රේඛාව. ඩෙල්ටා කොහොමද ලියන්නේ? ඩෙල්ටා ලියන්නේ මෙහෙමයි. මේ 8 ලියන්න වගේ යනවා. 8 ලියන්න වගේ කියලා මකට යද්දි අනේ බෑ කියලා නතර කරනවා. තන කතාව ඩෙල්ටා ලියන්නේ එහෙමයි. හරිනේ? රයිට්. 8 ලියන්න වගේ යනවා. රයිට්. ලියන්න වගේ කියලා මකට යද්දි හරි කම්මැලි නතර කරලා දැම්මා. ඔන්න ඩෙල්ටා. තනද? රයිට්. හරි. එහෙනම් හයිඩ්‍රජන්ගේ අවශෝෂණ වර්ණාවලිය කියන්නේ මෙන්න මේ වගේ එකක්. මොකක්ද අපි කියන්නේ? දීප්තිමත් පසුබිමක අඳුරු රේඛා 4ක් සංඛ්‍යාතයේ වැඩි වෙන දිහාවට ඒ රේඛා අතර පරතරය මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. සංඛ්‍යාතයේ අඩුම රේඛාවේ ඉඳන් පිළිවෙලින් ඒවා H ඇල්ෆා, H බීටා, H ගැමා සහ H ඩෙල්ටා ලෙස නම් කරනවා. තේරුණාද කතාව? විභේදන බලයේ වැඩි වර්ණාවලි මානයකින් බැලුවොත්, ඒ කියන්නේ වඩාත් හොඳ වර්ණාවලි මානයකින් බැලුවොත්, විභේදන බලයේ වැඩි වර්ණාවලි මානයකින් බැලුවොත් අපිට මේකේ අඳුරු රේඛා 5ක්ම දකින්න හම්බ වෙනවා. තව රේඛාවක් දකින්න හම්බ වෙනවා. නමුත් හරි අපේ ඇසට පේන හරි අපේ සාමාන්‍ය ඇසට පේන්නේ රයිට් PV ඇසට කියන කතාවට මම එච්චර කැමති නෑ. PV ඇසට මොකවත් පේන්නේ නෑනේ. ඔන්න PV ඇස. ඇද්දක PV ලා මොකුත් පේන්නේ නෑ. එහෙනම් PV ඇස නෙමෙයි. හරි සාමාන්‍ය ඇසට පේන්නේ රයිට් මේ රේඛා 4 විතරයි. තේරුණාද? ඒ සමාන සාමාන්‍ය ඇසට පේන රේඛා 4 විතරක් හරි මේක නිරූපණය කරනවා. තේරුණානේ කතාව? රයිට්. හරි. එහෙනම් මේක ඉස්සෙල්ලා මතක තියාගන්න. හරි. රයිට්. එහෙනම් අපි ලිව්වා හයිඩ්‍රජන්හි අවශෝෂණ වර්ණාවලිය කියලා. රයිට්. දැන් අය අර්ථ දක්වන්න මොනවද දෙයක් අවශ්‍ය නැහැ තේරෙනවද නේද? හරි. කොහොමද හයිඩ්‍රජන්ගේ අවශෝෂණ වර්ණාවලිය අර්ථ දක්වන්නේ? භූමි අවස්ථාවේ පවතින හයිඩ්‍රජන් පරමාණු වල පහළ ශක්ති මට්ටම් වල සිට ඉහළ ශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේදී අවශෝෂණය වන ශක්තියට අදාළ තරංගවල සංඛ්‍යාතය අනුපිළිවෙලින් සකස් කළද ශ්‍රේණිය. හරිනේ? අර්ථ දක්වන්න යන්නේ. හරිනේ? හා. අපි ලිව්වා හයිඩ්‍රජන්ගේ අවශෝෂණ වර්ණාවලිය කියලා නේද? ලියමෙට තෙමෙම. ඊළඟ හයිඩ්‍රජන්හි අවශෝෂණ වර්ණාවලිය දීප්තිමත් පසුබිමක අඳුරු රේඛා 4ක් ලෙස
නිරීක්ෂණය වේ. නිරීක්ෂණය වේ කියලා දාමු. ඊළඟ රූලේ සංඛ්‍යාතයේ වැඩිවන දිශාවට සංඛ්‍යාතයේ වැඩිවන දිශාවට මෙම අඳුරු රේඛා අතර පරතරය ශීඝ්‍රයෙන් අඩුවේ. හරිනේ. සංඛ්‍යාතයේ අඩුම රේඛාවේ සිට එම අඳුරු රේඛා පිළිවෙලින් H alpha H alpha කමාවක් දාලා H beta H gamma සහ H delta ලෙස නම් කෙරේ. හරිනේ රයිට් කියලා අපි මේ වගේ පොඩි රූපයක් ඇඳලා දාමු. හරි නේද? right. ඒක නම් කරලා දාන්න අනිවාර්යෙන් සංඛ්‍යාත වැඩින පැත්ත පෙන්වන්න ඕනේ. හා. නම් කරලා දාන්න H alpha, H beta, H gamma, H delta කියලා. හරි නේද? හා. ලියන්නේ ඊළඟ අනුමාතෘකාව හයිඩ්‍රජන් හි විමෝචන වර්ණාවලිය.
හයිඩ්‍රජන්හි විමෝචන වර්ණාවලිය. හරිද? රයිට්. හරි බලමු එහෙනම්. හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය ගත්තොත් එහෙනම් කොහොමද වෙන්න ඕනේ? කොහොමද හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය පරීක්ෂා කරන්නේ? රයිට්. අපි කියනවා පාරදෘශ්‍ය වීදුරු බල්බයකට භූමි අවස්ථාවේ පවතින හයිඩ්‍රජන් පරමාණු පුරවලා රයිට් සුදු ආලෝකය යැවීමෙන් හරි රත් කිරීමෙන් හරි විද්‍යුත් විසර්ජන ඇති කිරීමෙන් හරි උත්තේජනය කරලා තවදුරටත් උත්තේජනය කරන නතර කරලා මොකද කරන්නේ? නිකුත් වන කිරණ කදම්බයක් ප්‍රිස්මයක් කරහා විභේදනය කරලා එක්ක වර්ණාවලි මානයකින් බලනවා. හරි. දැන් හයිඩ්‍රජන්ගේ අවශෝෂණ වර්ණාවලිය අපිට හම්බෙන්නේ හරි දීප්තිමත් පසුබිමක අඳුරු රේඛා 4ක් විදිහට නම් හරි හයිඩ්‍රජන්ගේ විමෝචන වර්ණාවලිය කොහොමද අපිට හම්බෙන්න ඕනේ? ඒක හම්බෙන්න ඕනේ අඳුරු පසුබිමක කොහමද දීප්තිමත් රේඛා සමූහයක් විදිහට. තන කතාව අඳුරු පසුබිමක දීප්තිමත් රේඛා සමූහයක් විදිහට. හරිනේ? රයිට්. එතකොට ඉස්සල්ලාම හම්බෙන රේඛාව අපි කියනවා මේ මෙන්න මේ වගේ පළවෙනි රේඛාව මේ අඳුරු රේඛාවනට හම්බෙන රේඛාව අපිට හම්බෙන්නේ රතු පාටින්. තන කතාව රයිට්. ඊට පස්සේ මේ රේඛාව වෙනුවට හම්බෙන දීප්තිමත් රේඛාව අපිට දැන් හම්බෙන්නේ කොළ පාටින්. අතන කොළ කිව්වට ලා කොළ පාටින් තමයි හම්බෙන්නේ. හරි. ඊට පස්සේ මේ රේඛාවනට හම්බෙන රේඛාව අපිට හම්බෙන්නේ නිල් පාටින්. හරිනේ? ඊට පස්සේ මෙන්න මේ රේඛාව අපිට හම්බෙන්නේ දම් පාටින්. තේන කතාව? ඒතර සම්පූර්ණ කලාපෙම අපිට පේන්නේ දැන් මොන පාටද එහෙනම්? හරි. ඒතර සම්පූර්ණ කලාපය අපිට පේන්නේ අඳුරින්. මම මේ අඳුරු පාටක දැන් මට පාට කරන්න බැරි හින්දා මම මෙහෙම නිකන් තිත් තියලා පෙන්නනවා. ඕගොල්ලෝ පැන්සලෙන් පාට කරලා පෙන්නන්නේ. ඕගොල්ලෝ පැන්සලෙන් පාට කරලා පෙන්නන්න. හරි. මේකේ මේ වයිට් බෝඩ් එකේ ඇත්තට මේක අඳුරු කරන්න අමාරුයි. තේරෙනවද ඔයාලට? රයිට්. ඕගොල්ලෝ මොකක්ද වෙන්නේ? හරි. ඒක පැන්සලෙන් පාට කරලා පෙන්නන්න ඕනේ. එහෙනම් අපි කියනවා මෙන්න හයිඩ්‍රජන්ගේ විමෝචන වර්ණාවලිය අපිට හම්බෙන්නේ අඳුරු පසුබිමක දීප්තිමත් රේඛා 4ක් විදිහට. නැත්නම් වර්ණවත් රේඛා 4ක් විදිහට. සංඛ්‍යාතයේ වැඩිවන දිශාවට මේ රේඛා අතර පරතරය අඩු වෙනවා. හරි. සංඛ්‍යාතයේ අඩුම රේඛාවේ ඉඳන් පිළිවෙලින් ඒවා නම් කරනවා කොහොමද? H alpha ඊට පස්සේ H beta ඊට පස්සේ H gamma සහ මොකද වෙන්නේ H delta. හරි රයිට්. මේ වගේ H alpha රේඛාව අපි කියනවා රතු පාටයි. H beta රේඛාව අපි කියනවා මොන පාටද? කොළ පාටයි. H gamma රේඛාව අපි කියනවා මොන පාටද? නිල් පාටයි. H delta රේඛාව අපි කියනවා දම් පාටයි. තේරුණාද තරකේ? රයිට් හරි. එහෙනම් ඔන්න ඔය දේවල් ටික මතක තියෙන්න ඕනේ. එහෙනම් ඔයගොල්ලෝ අඳිද්දි මේ පාට තියෙනවා නම් ඒ පාටින්ම රේඛා 4 ඇඳලා මේ තිත් තියලා තියෙන ටික මොකක්ද වෙන්නේ? පැන්සලෙන් පාට කරලා දාන්න ඕනේ. හරිනේ? හරි. අඳුරු පසුබිමක වර්ණවත් රේඛා 4ක්. තේරුණානේ? මේකත් අපි කියනවා අර විභේදන බලයේ වැඩි හොඳ වර්ණාවලි මානයකින් බැලුවොත් එහෙම අපිට මේකෙත් රේඛා පේනවා කීයද? 5ක්. නමුත් අපේ POS එකේ පේන ගාන තමයි අපි කියන්නේ 4යි. හරිනේ? දහමනම් හයිඩ්‍රජන්ගේ විමෝචන වර්ණාවලිය කියන තැන ලියන්න. අඳුරු පසුබිමක දීප්තිමත් රේඛා 4ක් ලෙස නිරීක්ෂණය වේ.
සංඛ්‍යාතයේ වැඩි පරිණුලිමු සංඛ්‍යාතයේ වැඩි වෙන දිශාවට සංඛ්‍යාතයේ වැඩි වෙන දිශාවට රේඛා අතර පරතරය ශීඝ්‍රයෙන් අඩුවේ සංඛ්‍යාතය අඩුම රේඛාවේ සිට සංඛ්‍යාතය අඩුම රේඛාවේ සිට එම රේඛා පිළිවෙලින් H alpha H beta H gamma සහ H delta ලෙස නම් කරන අතර ඒවායේ වර්ණ පිළිවෙලින් රතු කොළ නිල් සහ දම්වේ හරිනේ රයිට් කියලා ඇදලා පෙන්නමු මම මේ තිත්තියල් තියෙන ටික ඔයගොල්ලෝ පැන්සලෙන් පාට කරලා දාන්න ඕනේ හරි අන්තිමක මම ඇදලා තියෙන්නේ දම් පාටින් නෙවෙයි දම් පාට මෙතන නැති නිසා හරි නිකන් දම් වගේ තව පාටින් ඇදලා තියෙන දුඹුරු පාට වගේ පේන්නේ ඒක රයිට් ඒක දම් පාටින් අඳින්න ඕන ඔයගොල්ලෝ හරි නේද රයිට් එහෙනම් ඔය තියෙන්නේ හරිජන්ගේ අවශෝෂණ වර්ණාවලිය සහ විමෝචන වර්ණාවලිය හරිනේ රයිට් මම ඔයගලන්ට ඔක පෙන්නන්න මම අද පැත්තනේ විරුද්ධ පැත්තට ඇඳලා තියෙන්නේ රයිට් ඒතර ඔයගලන්ට පේනවා උඩින්ම තියෙන එකේ රයිට් රතු පාට කලාපේ ඊට පස්සේ කොළ පාට අඩුම් වෙච්ච කලාපේ කොළ ලා නිල් අතරේ හරි ඊට පස්සේ නිල් වල ඊට පස්සේ දම් වල රයිට් කළු පාට රේඛා හතරක් තියෙනවනේ ඒ තමයි අවශෝෂණ වර්ණාවලිය අඳුරු රේඛා හතර. පල්ලෙහෙන් තියෙන එකම විමෝචන වර්ණාවලිය. වෙන කතාව. හරි. එතකොට හයිඩ්‍රජන්ගේ විමෝචන වර්ණාවලිය සහ අවශෝෂණ වර්ණාවලිය පරීක්ෂා කරද්දී අපිට ඔන්න ඔය වගේ සටහනක් තමයි හම්බෙන්නේ. තේරෙනවද කතාව? රයිට්. හරි. හරි. එහෙනම් වර්ණාවලිය සම්බන්ධව දැනට ඔන්න ඔය ටික විතරයි එහෙනම් කතා කරන්නේ. අපි යනවා ඊළඟ මාතෘකාවට. හරිනේ? රයිට්. අපි අන්තිමට කතා කරමින් ගමන් හිටියේ පරමාණුක ආකෘති කියන මාතෘකාව. ඒ යටතේ තමයි අපි කතා කරා රයිට් පරමාණුක ආකෘති තුනක්. මොනවාද කතා පරමාණුක ආකෘති තුන? පළවෙනි එක අපි කිව්වා රයිට් ඩෝල්ටන්ගේ ගෝල්ෆ් බෝල් මොඩල් කියලා කිව්වා. ඩෝල්ටන්ගේ හරි ගෝල්ෆ් බෝල ආකෘතිය කියලා කිව්වා. ඒ යටතේදී ඩෝල්ටන් කිව්වා මතක් කරන්න බලන්න ඩෝල්ටන් මොකද්ද කිව්වේ? පරමාණුව කියලා කියන්නේ කොහොම එකක්ද? ඉතා කුඩා ගෝලාකාර තනි අංශුවක් කියලා කිව්වා. ඉතා කුඩා ගෝලාකාර තනි අංශුවක් කියලා කිව්වා. හරි ඉතා කුඩා ගෝලාකාර තනි අංශුවක් කියලා කිව්වා. තඩි අංශුවක් නෙමෙයි තනි අංශුවක් කියලා කිව්වා. හරිනේ? රයිට්. හැබැයි පස්සේ කාලේ පරමාණුව හැදිලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන වලින් කියලා හොයාගන්නවත් එක්කම රයිට්
ඩෝල්ටන්ගේ පරමාණු ආකෘතිය ප්‍රතික්ෂේප වුණා. මතකයිනේ. ඊට පස්සේ තොම්සන් එයාගේ පරමාණු ආකෘතිය ඉදිරිපත් කරා. ඒකට අපි කොහොම මොකද තොම්සන්ගේ ප්ලම් පුඩින් පරමාණු ආකෘතිය. හරි. ඒකෙදි මොකක්ද තොම්සන් කිව්වේ? පරමාණුව කියලා කියන්නේ ධන ආරෝපිත ගෝලයක් තුල අක්‍රමවත්ව ගිලී ගිය ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන සමූහයක් කියලා කිව්වා. හරි. ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන සමූහයක් කියලා කිව්වා. හරිනේ? රයිට්. එතකොට හරි. පස්සේ කාලේ රදර්ෆර්ඩ් විසින් පරමාණුට න්‍යෂ්ටියක් තියෙනවා කියලා සොයා ගැනීමත් එක්කම රයිට් න්‍යෂ්ටියක් තියෙනවා කියලා සොයා ගැනීමත් එක්කම රයිට් තොම්සන්ගේ පරමාණු ආකෘතියත් ප්‍රතික්ෂේප වෙලා ගියා. හරිනේ? රයිට්. ඊට පස්සේ රදර්ෆර්ඩ් විසින් කිව්වා පරමාණුවක ස්කන්ධයේ ඒකරාශී වෙච්ච කුඩා දෘඩ ගෝලාකාර ධන ආරෝපිත ප්‍රදේශයක් කිව්වත් න්‍යෂ්ටියක් තියෙනවා. ඒ න්‍යෂ්ටිය වටේ හරි හිස් අවකාශ විශාල ප්‍රමාණයක් සුදු ඉලෙක්ට්‍රෝන සකස් වෙලා ඉන්නවා කියලා කිව්වා. ඔකට අපි කිව්වා රදර්ෆර්ඩ්ගේ න්‍යෂ්ටික ආකෘතිය කියලා. හරිනේ? රදර්ෆර්ඩ්ගේ රයිට් ප්‍රධානතම ගෝලයා තමයි නීල්ස් බෝ කියලා කියන්නේ. හරි. නීල්ස් බෝ. හරි. නීල්ස් බෝ. හරි. රයිට්. නීල්ස් බෝ විසිනුත් පරමාණුක ආකෘතියක් ඉදිරිපත් කරනවා. හරි. මේකට අපි කියන්නේ නීල්ස් බෝගේ ශක්ති මට්ටම් ආකෘතිය කියලා අපි කියනවා. හරි. න්‍යෂ්ටියක් වටේ ශක්ති මට්ටම් තියෙනවා කියලා මුල්වරට ප්‍රකාශ කරන ලද්දේ කවුද? බෝර් විසින්. ඒ නිසා මේකට අපි කියනවා නීල්ස් බෝගේ ශක්ති මට්ටම් ආකෘතිය කියලා කියනවා. හරිනේ? රයිට්. දැන් වෙනං අනුමාත්‍රකාවක්. රයිට්. ලියන්න. නීල්ස් බෝගේ ශක්ති මට්ටම් ආකෘතිය. දැන් බලමු. දැන් නීල්ස් බෝ කියලා කියන්නේ රදර්ෆර්ඩ්ගේ ගෝලයානේ. ඒ නිසා රදර්ෆර්ඩ් කියපු විදිහටම නීල්ස් බෝ පිළිගත්තා පරමාණුවකට ඒ ස්කන්ධයේ ඒකරාශී වෙච්ච කුඩා දෘඩ ගෝලාකාර ධන ආරෝපිත ප්‍රදේශයක්වත් න්‍යෂ්ටියක් තියෙනවා කියලා පිළිගත්තා. හරි. එයා විසින් කිව්වේ න්‍යෂ්ටිය වටේ ඉලෙක්ට්‍රෝන තියෙන ආකාරය ගැන. හරිද? ඒ කාලේ විදිහට බෝර් විසින් ඉදිරිපත් කරපු මතය කිසි කෙනෙකුට වැරදි කියලා කියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා මේකට ඒ කාලේ කිව්වා බෝර් වාදය කියලා කිව්වා. එහෙම නැත්නම් බෝර් පරමාණුක වාදය කියලා කිව්වා. දැන් එහෙනම් අපි කතා කරන්න යන්නේ බෝර් වාදයේ අඩංගු මූලික කරුණු. හරිනේ? අපි වාක්‍යයක් ලියලා අපි කතාවට යමු. right ලියන්න මේ මෙටින්. right ලියන්න මේ මෙටින්. නීල්ස් බෝගේ අදහස අනුව පරමාණුවක ස්කන්ධයේ ඒකරාශී වූ කුඩා දෘඩ ගෝලාකාර ප්‍රදේශයක් හෙවත් න්‍යෂ්ටියක් පරමාණුවට පවතින අතර එම න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන පිහිටන ආකාරය පිළිබඳව ඔහු විසින් ඉදිරිපත් කරන ලද කරුණු සමූහය
බෝර් වාදය ලෙස බෝර් වාදය ලෙස හඳුන්වන ලදී. බෝර් වාදය ලෙස හඳුන්වන ලදී. ඉස්කලයට දාන්න බෝර් වාදයේ මූලික කරුණු. බෝර් වාදයේ මූලික කරුණු. හරි. දැන් බලමු. බෝර් වාදයේ මූලික කරුණු තුනක් තියෙනවා. හරි. මේ තුන ගොඩක් දිග කරුණු තුනක්. බෝර් වාදයේ පුරාම විස්තර කරන්නේ මෙන්න මේ කරුණු තුන පිළිබඳව. හරි. එහෙනම් අපි එකින් එක කතා කරමු. හරි. පළවෙනි එක. බෝර් කියනවා රදර්ෆර්ඩ් කියන විදිහටම පරමාණුවකට ස්කන්ධය ඒකරාශී වෙච්ච කුඩා දෘඩ ගෝලාකාර ප්‍රදේශයක් හෙවත් මොකද්ද? න්‍යෂ්ටියක් තියෙනවා. එයා කියනවා ඒ න්‍යෂ්ටිය වටේ හරි වෘත්තාකාර ස්ථාවර ශක්ති මට්ටම්. ස්ථාවර කියලා කියන්නේ මොකද්ද? මේ හැම තැනකදීම අපි කියනවා ශක්තිය සමානයි. හරිද? එහෙනම් මේ ගෝලාකාර න්‍යෂ්ටිය වටේ වෘත්තාකාර ස්ථාවර ශක්ති මට්ටම් තියෙනවලු. ඉලෙක්ට්‍රෝන තියෙන්නේ අන්න ඒ ශක්ති මට්ටම් වලලු. ඒ කියන්නේ න්‍යෂ්ටිය වටේ මේ ඕනම තැනක ඉලෙක්ට්‍රෝන තියෙන්න බෑ. න්‍යෂ්ටිය වටේ මේ වගේ වෘත්තාකාර ශක්ති මට්ටම් තියෙනවා. මම මේ ඉරකින් ඇඳට ඉරකින් පේන්නේ නැහැ. මොකද මනක් කල්පිතයි. හරි මනක් කල්පිතයි. පේන්නේ නැහැ. න්‍යෂ්ටි පරමාණු පේන්නේ නැති ඉර පෙනෙන්නේ. හරිද? එහෙනම් අපි කියනවා රයිට් මේ න්‍යෂ්ටිය වටේ හරි වෘත්තාකාර ශක්ති මට්ටම් තියෙනවා. අන්න ඒ ශක්ති මට්ටම් තුල තමයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. හැමතැනම ඉලෙක්ට්‍රෝන නැතිලු. තේරෙනවද? එහෙනම් මෙයා කියනවා පරමාණුක න්‍යෂ්ටිය වටා වෘත්තාකාර ස්ථාවර ශක්ති මට්ටම් පවතින අතර ඉලෙක්ට්‍රෝන පවතින්නේ එම ශක්ති මට්ටම් වලලු. හරිනේ? ඊට පස්සේ මෙයා කියනවා න්‍යෂ්ටිය වටේ ශක්ති මට්ටම් එකක් නෙමෙයිලු. හරි මේ වගේ වෘත්තාකාර ශක්ති මට්ටම් ගණනාවක් තියෙනවලු. මේ වෘත්තාකාර ශක්ති මට්ටම් ගණනාවක් තියෙනවලු. හරිනේ වෘත්තාකාර ශක්ති මට්ටම් හරි ගණනාවක් තියෙනවලු. ඒ වගේන් න්‍යෂ්ටියට ආසන්නතම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනයක් තියෙනකොට ඒ ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය අවමයිලු. තනද? එතකොට මෙන්න මේ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනයක් තියෙනකොට ඒ ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය තියෙනවනේ. ඒකට අපි කියනවා මේ ශක්ති මට්ටමේ ශක්තිය කියලා. මේ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනයක් තියෙනකොට ඒකට කිසියම් ශක්තියක් තියෙනවනේ. ඒ ශක්තියට අපි කියනවා මෙම ශක්ති මට්ටමේ ශක්තිය. එතන කතාව. එහෙනම් කිසියම් ශක්ති මට්ටමක පවතින ඉලෙක්ට්‍රෝනයක ශක්තිය අපි කියනවා එම ශක්ති මට්ටමේ ශක්තිය. තේරුණාද? මම ආපහු කියනවා මේ ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනයට කිසියම් ශක්තියක් තියෙනවනේ. ඒ ශක්තිය අපි කියනවා එම ශක්ති මට්ටමේ ශක්තිය. මේ ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනට කිසියම් ශක්තියක් තියෙනවනේ. ඒකට අපි කියනවා එම ශක්ති මට්ටමේ ශක්තිය. තේරෙනව කතාව? එහෙනම් කිසියම් ශක්ති මට්ටමක ශක්තිය යනු එම ශක්ති මට්ටමේ පවතින මොකේකද? ඉලෙක්ට්‍රෝනයක ශක්තිය. තේරෙනවද? එහෙනම් මෙයා කියනවා න්‍යෂ්ටියට ආසන්නතම ශක්ති මට්ටමේ ශක්තිය අවමයිලු. තේරෙනවද කතාව? එහෙනම් මෙයා කියනවා හරි න්‍යෂ්ටිය වටා ශක්ති මට්ටම් ගණනාවක් පවතින අතර න්‍යෂ්ටියට ආසන්නම ශක්ති මට්ටමේ ශක්තිය මොකක් වේද? අවම වෙනවලු. න්‍යෂ්ටියෙන් ඈතට යන්න දැන් බලන්නකෝ. හරි මේකේ ශක්තිය 1000යි කියලා හිතන්නකෝ. හරි මේකේ ශක්තිය මං කියනවා 1600යි. මේකේ ශක්තිය මං කියනවා 1800යි. මේකේ ශක්තිය මං කියනවා 1900යි. මේකේ ශක්තිය මං කියනවා 1950යි. මේ න්‍යෂ්ටියෙන් ඈතට යන්න ශක්ති මට්ටම් වල ශක්තිය මොකක්ද වෙලා තියෙන්නේ? අඩු වෙලාද වැඩි වෙලාද? වැඩි වෙලා. හරි වැඩි වෙලා. හරි හැබැයි මේ ශක්ති මට්ටම් දෙක අතර මේ තේරෙනව නේද? 1000යි 1600යි 1800යි 1900යි 1950යි එන්නේ ශක්තිය මොකක්ද වෙලා තියෙන්නේ? වැඩි වෙලා. මේ ශක්ති මට්ටම් දෙක අතර ශක්ති පරතරය කීයක්ද හම්බෙන්නේ? 600යි. 1000යි 1600යි. මේ දෙක අතර පරතරය 200යි.
මේ දෙක අතර පරතරය 100යි. මේ දෙක අතර පරතරය 50යි. තේරෙනවද මම කියන කතාව? එහෙනම් මේ බලන්නකෝ. න්‍යෂ්ටියෙන් ඉවතට යත්ම ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙනවා. නමුත් ශක්ති මට්ටම් දෙකක් අතර ශක්ති වෙනස වැඩි වෙනවද අඩු වෙනවද? අඩු වෙනවා. තේරුණාද තරකේ? එහෙනම් මෙයා කියනවා තුන්වෙනි කරුණ හරි න්‍යෂ්ටියෙන් ඉවතට යත්ම තුන්වෙනි කරුණ නෙමෙයි පළවෙනි කරුණ නෙමෙයි ඊළඟ කොටස ඈ. තාම මේ එකම කරුණ කියන්නේ. හරි න්‍යෂ්ටියෙන් ඉවතට යත්ම ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වන අතර ශක්ති මට්ටම් දෙකක් අතර ශක්ති පරතරය වැඩි වෙනවද අඩු වෙනවද? අඩු වේ කියලා කියනවා. තේරුණාද? රයිට්. නම් අප පාරක් කියමු. බොරවාදයේ පළවෙනි කරුණ. මොකද්ද කියන්නේ? හැමෝම කතා කරන්න ඕනේ. මෙතනම පාඩම් කරලා ඉවර කරන්න. අය පස්සේ පාඩම් කරන්න තියන්න එපා. මෙතනම පාඩම් කරලා ඉවර කරන්න. මොකද්ද පළවෙනි කරුණෙන් කියවෙන්නේ? පරමාණුක ගෝලාකාර න්‍යෂ්ටිය වටා වෘත්තාකාර ස්ථාවර ශක්ති මට්ටම් පවතින අතර ඉලෙක්ට්‍රෝන පවතින්නේ එම ශක්ති මට්ටම් තුලයි. න්‍යෂ්ටිය වටා ශක්ති මට්ටම් ගණනාවක් පවතින අතර න්‍යෂ්ටියට ආසන්නතම ශක්ති මට්ටමේ ශක්තිය මොකද්ද වෙන්නේ? අවම වේ. න්‍යෂ්ටියෙන් ඉවතට යත්ම හරි ශක්ති මට්ටම් වල ශක්තිය මොකද්ද වෙන්නේ? වැඩි වෙන අතර ශක්ති මට්ටම් දෙකක් අතර ශක්ති වෙනස අපි කියනවා වැඩි වේද අඩු වේද? අඩු වෙනවා. තේරෙනවද කතාව? ඔය කරුණු තුනම නෙමෙයි පළවෙනි කරුණ විතරයි. හරිනේ? අපි ලියලා දාමු නම් මේ අපි ලියුව බෝරවාදයේ මූලික කරුණ කියලා ලියුවනේ. බෝරවාදයේ මූලික කරුණ කියලා ලියුව නේද? ඒ අර්ථය. දැන් පළවෙනි එක. ලියමු. දැන් පළවෙනි එකේ කොටස් තුනක් තියෙනවා පළවෙනි කොටස. ඒක තරුවක් දාන්න ඕනේ නැහැ නිකම්ම ලියන්න. අංක 1 කියලා ඉස්සරහින් ලියන්න. දෙමු. පරමාණුවක ගෝලාකාර න්‍යෂ්ටිය වටා ගෝලාකාර න්‍යෂ්ටිය වටා වෘත්තාකාර ස්ථාවර ශක්ති මට්ටම් පවතින අතර වෘත්තාකාර ස්ථාවර ශක්ති මට්ටම් පවතින අතර ඉලෙක්ට්‍රෝන පවතින්නේ එම ශක්ති මට්ටම් වලය ඒකටම ඊළඟ රූලේ ලියන්න. වෙන අංකයක් නෙමෙයි. ඒකටම ඊළඟ රූලේ ලියන්න. න්‍යෂ්ටිය වටා ශක්ති මට්ටම් ගණනාවක් පවතින අතර න්‍යෂ්ටියට ආසන්නතම ශක්ති මට්ටමෙහි ශක්තිය අවම වේ. ඒකට ඊළඟ රූල් ලියන්න. හරි වෙන අංකයක් නෙවෙයි අංක යටතේම ඊළඟ රූලේ. හරි. න්‍යෂ්ටියෙන් ඉවතට යත්ම
න්‍යෂ්ටියෙන් ඉවතට යත්ම ශක්ති මට්ටම් වල ශක්තිය නැත්නම් ශක්ති මට්ටමක ශක්තිය න්‍යෂ්ටියෙන් ඉවතට යත්ම ශක්ති මට්ටමක ශක්තිය වැඩි වන අතර ශක්ති මට්ටම් දෙකක් අතර ශක්ති පරතරය ශීඝ්‍රයෙන් අඩුවේ. හරිනේ රයිට්. නම් ඔය කියන්නේ බෝර් වාදයේ පළවෙනි කරුණ. එතනද පළවෙනි කරුණේ කරුණු කැලි තුනක් තියෙනවා. මොකද පළවෙනි එක අපෝ ඉක්මනට මතක් කරමු. හරි හැමෝම කතා කරමු බලන්න. එතකොට මේක මතක හිටිනවා. මොකද කියන්නේ? පරමාණුවක ගෝලාකාර න්‍යෂ්ටිය වටා වෘත්තාකාර ස්ථාවර ශක්ති මට්ටම් පවතින අතර ඉලෙක්ට්‍රෝන පවතින්නේ එම ශක්ති මට්ටම් තුල. හරි න්‍යෂ්ටිය වටා ශක්ති මට්ටම් ගණනාවක් පවතින අතර න්‍යෂ්ටියට ආසන්නතම ශක්ති මට්ටමේ ශක්තිය මොකද්ද වෙන්නේ? අවමයි. න්‍යෂ්ටියෙන් ඉවතට යත්ම හරි ශක්ති මට්ටමක ශක්තිය මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. හැබැයි ශක්ති මට්ටම් දෙකක් අතර පරතරය මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. හරිනේ? රයිට්. අපි කියනවා පළවෙනි කතාව. දෙවෙනි කරුණ. බෝර් කියනවා ඉලෙක්ට්‍රෝන මේ ශක්ති මට්ටමේ එක තැනක ඉන්නේ නැතිලු. හරිනේ? බෝර් කියනවා මේ ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටමේ එක තැනක ඉන්නේ නැතිලු. හරි. මේ ඉලෙක්ට්‍රෝන මේ ශක්ති මට්ටමේ හැම තැනටම යනවලු. මේ මෙතෙන්ට යනවා, මෙහෙට යනවා. තේන කතාව. හැබැයි එයා කියනවා මේ ඉලෙක්ට්‍රෝනය මේ ශක්ති මට්ටම ඇතුලේ කොහෙට ගියත් ඒ ඉලෙක්ට්‍රෝනේ ශක්තිය වෙනස් වෙන්නේ නැතිලු. තේන කතාව. එහෙනම් මෙයා කියනවා එකම ශක්ති මට්ටමක් තුල ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වෙද්දී ගමන් කරද්දී ශක්ති වෙනසක් වෙන්නේ නැතිලු. එහෙනම් මෙයා කියනවා එකම ශක්ති මට්ටමක් තුල ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේදී ශක්ති වෙනසක් සිදු නොවේ. හරි. මෙතන ශක්තිය ජූල් 100යි නම් මෙතනදිත් එයාගේ ජූල් 100යි. මෙතනදිත් ජූල් 100යි. මෙතනදිත් ජූල් 100යි. මෙතනදිත් ජූල් 100යි. ඒකයි ශක්ති මට්ටමක් කියලා එකට කියන්නේ. එතන කතාව. එහෙනම් එකම ශක්ති මට්ටමකදී ඉලෙක්ට්‍රෝන එකම ශක්ති මට්ටමක ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේදී හරි ශක්ති වෙනසක් සිදු වෙන්නේ නැහැ කියලා කියනවා. හැබැයි මෙයා කියනවා හරි විවිධ අවස්ථාවලදී මෙහෙම වෙන්න පුළුවන්ලු. මේ පහළ ශක්ති මට්ටම් වල ඉඳන් ඉහළට ඉලෙක්ට්‍රෝන පනින්න පුළුවන්ලු. ඒ වගේම ඉහළ ශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන පහළට පනින්නත් පුළුවන්ලු. තේනවද? විවිධ අවස්ථාවලදී පහළ ඉඳන් ඉහළට ඉහළ ඉඳන් පහළට වගේ ශක්ති මට්ටම් දෙකක් අතර ඉලෙක්ට්‍රෝන පනින්න පුළුවන්ලු. හා මෙයා කියනවා මේ වගේ මේ බලන්න. රයිට්. මං කියනවා මේ ශක්ති මට්ටමේ ශක්තිය මං කියනවා E බිඳුවයි කියලා කියනවා. හරි නේද? E එකයි කියලා කියමුකෝ ලේසි වෙන්නේ. මං කියනවා මෙන්න තවත් ඒ වගේ ශක්ති මට්ටමක් තියෙනවා. මං කියනවා ඒකේ ශක්තිය E දෙකයි. න්‍යෂ්ටිය තියෙන්නේ මෙහි කියලා හිතමු. තනල් හා. මෙයා කියනවා පහළ ශක්ති මට්ටමක ඉඳලා ඊට ඉහළ ශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝනයක් සංක්‍රමණය වෙද්දී ඔය වගේ. හරි පහළ ශක්ති මට්ටමක සිට ඉහළ ශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝනයක් සංක්‍රමණය වෙද්දී හරි අනිවාර්යෙන් ශක්තිය අවශෝෂණය වෙනවලු. හරි මං කියනවා මෙතනින් මෙන්න ශක්තිය රයිට් මං ඩෙල්ටා E කියලා දාන්න. හරි අවශෝෂණය වෙනවලු. මං කියනවා ඇබ්සෝප්ෂන්. හරි අවශෝෂණය වෙනවා. තන කතාව කොච්චරක්ද අවශෝෂණය වෙන්නේ කියලා බැලුවොත් එහෙම කොච්චරක්ද අවශෝෂණය වෙන්නේ කියලා බැලුවොත් එහෙම
මේ ශක්ති මට්ටමේ ශක්තිය 100යි කියලා හිතන්නකෝ. මේකේ 200යි කියලා හිතන්නකෝ. එහෙනම් මෙතන ඉලෙක්ට්‍රෝනයේ තියද්දි ශක්තිය 100යි. මෙතෙන්ට පැන්නාම 200යි. ඒතර 100 ඉඳන් 200 දක්වන ශක්තිය වැඩි වෙන්න ඕනේ. 100 ඉඳන් 200 දක්වා කියන්නේ කීයකින්ද ශක්තිය වැඩි වෙන්න ඕනේ? 100කින්. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට මේකේ ශක්ති මට්ටමේ ශක්තිය 100යි, මේකේ 200යි. එතකොට මෙතන ඉඳන් මෙතනදී 100 ඉඳන් 200 දක්වා වැඩි වෙන්න ඕනේ කීයකින්ද? 100කින්. 100ක් කියන්නේ මේ ශක්ති මට්ටම් දෙක අතර ශක්ති වෙනස. එතන කතාව. එහෙනම් මෙයා කියනවා රයිට් මෙන්න මේ ඩෙල්ටා E කියලා කියන්නේ රයිට් මේ ශක්ති මට්ටම් දෙක අතර ශක්ති වෙනස. එතන කතාව. එහෙනම් මෙයා කියනවා පහළ ශක්ති මට්ටමක සිට ඉහළ ශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේදී ශක්ති මට්ටම් දෙක අතර ශක්ති වෙනසට සමාන ශක්තියක් මොකක් වෙනවද? අවශෝෂණය වෙනවා. එයා තවදුරටත් කියනවා මේ ශක්තිය අවශෝෂණය වෙන්නේ රයිට් ක්වොන්ටමයක් විදිහට. ඒ කියන්නේ ශක්ති පැකට් එකක් විදිහට. ඒ කියන්නේ ෆෝටෝනයක් විදිහට. එතන කතාව. මෙතන ඉඳන් මෙතන ඉලෙක්ට්‍රෝන පනිද්දී එක ශක්ති පැකට් එකක් උරා ගන්නවා. එතන කතාව. එහෙනම් අපි කියනවා මෙතන ඉඳන් මෙතෙන්ට ඉලෙක්ට්‍රෝනය පන්නකොට ශක්තිය උරාගන්නේ නිශ්චිත සංඛ්‍යාතයක් සහිත ක්වොන්ටමයක් එහෙම නැත්නම් ෆෝටෝනයක් විදිහට කියලා මෙයා කියනවා. තනද? එහෙනම් මෙයා කියනවා පහළ ශක්ති මට්ටමක සිට ඉහළ ශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේදී ශක්ති මට්ටම් දෙක අතර ශක්ති වෙනසට සමාන ශක්තියක් නිශ්චිත සංඛ්‍යාතයක් සහිත ෆෝටෝනයක් ලෙස මොකද වෙන්නේ? අවශෝෂණය කරනවා. තනද? ඒ වගේම එයා කියනවා ඉහළ ශක්ති මට්ටමක සිට පහළ ශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වෙද්දී ඔහොම පනිද්දී දැන් ශක්තිය මොකද්ද වෙන්නේ? ශක්තිය මොකද්ද වෙන්නේ? අනිවාර්යෙන් නිදහස් වෙනවා. ඒවා තේරෙනවනේ? අනිවාර්යෙන් නිදහස් වෙනවා. හරි. කොච්චර ශක්තියද නිදහස් වෙන්නේ? නිදහස් වෙන හින්දා මම දානවා එමිෂන් කියලා විමෝචනය කියන අදහසින්. කොච්චර ශක්තියද නිදහස් වෙන්නේ? මේකේ ශක්තිය 1600 නම් මේකේ ශක්තිය 1000යි නම් මෙතන ඉඳන් මෙතන ඉලෙක්ට්‍රෝන පනිද්දී 1600 ඉඳන් 1000 දක්වා ශක්තිය අඩු වෙලානේ. ඒ කියන්නේ කීයක් නිදහස් වෙලාද? 600ක්. 600ක් කියන්නේ මේ ශක්ති මට්ටම් දෙක අතර මොකද ශක්ති වෙනස? තේන කතාව? එහෙනම් බෝර් කියනවා ඉහළ ශක්ති මට්ටමක ඉඳන් පහළ ශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝන පනිද්දී ශක්ති මට්ටම් දෙක අතර ශක්ති වෙනසට සමාන ශක්තියක් මොකද්ද වෙන්නේ? විමෝචනය වෙනවා. මොකක් විදිහට විමෝචනය වෙන්නේ? එක ෆෝටෝනයක් විදිහට. එතන එක ක්වොන්ටම් ශක්ති පැකට් එකක් මේ ඉලෙක්ට්‍රෝන මෙතන පරිදි එක ශක්ති පැකට් එකක් නිදහස් කරනවා. ඉලෙක්ට්‍රෝන මෙතන පරිදි එක ශක්ති පැකට් එකක් නිදහස් කරනවා. තේරෙන කතාව? රයිට්. එහෙනම් හරි බෝර් කියනවා එකම ශක්ති මට්ටමක් තුල ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේදී ශක්ති වෙනසක් සිදු නොවේ. නමුත් පහළ ශක්ති මට්ටමක සිට ඉහළ ශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේදී ශක්ති මට්ටම් දෙක අතර ශක්ති වෙනසට සමාන ශක්තියක් නිශ්චිත සංඛ්‍යාතයක් සහිත ෆෝටෝනයක් ලෙස අවශෝෂණය කරන අතර ඉහළ ශක්ති මට්ටමක සිට පහළ ශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේදී ශක්ති මට්ටම් දෙක අතර ශක්ති වෙනසට සමාන ශක්තියක් නිශ්චිත සංඛ්‍යාතයක් සහිත ෆෝටෝනයක් ලෙස මොකක් කෙරේද? විමෝචනය කෙරේ කියලා කියනවා. එතන කතාව රායිට්. හරි. ඔක ඉතා වැදගත් එකක් මතක තියාගන්න. හරිනේ? රයිට්. හැම වෙලාවෙම ශක්ති මට්ටම් දෙක අතර වෙනස තමයි එක්ක උරා ගන්න එක්ක නිදහස් කරන්න. හරිනේ? රයිට්. දමු දෙවෙනි කරුණ. හරි. දෙවෙනි කරුණ. රයිට්. ලියමු. එකම ශක්ති මට්ටමක් තුල ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේදී එකම ශක්ති මට්ටමක් තුළ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේදී
ශක්ති විපර්යාසයක් සිදු නොවේ. ශක්ති විපර්යාසයක් සිදු නොවේ. හරිනේ? ඊළඟ රූල් ලියන්න. ඒ අංකයට ඊළඟ රූලේ. ලියන්න. නමුත් පහළ ශක්ති මට්ටමක සිට ඉහළ ශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේදී ශක්ති මට්ටම් දෙක අතර ශක්ති වෙනසට සමාන ශක්තියක්. ශක්ති මට්ටම් දෙක අතර ශක්ති වෙනසට සමාන ශක්තියක්. නිශ්චිත සංඛ්‍යාතයක් සහිත ෆෝටෝනයක් ලෙස අවශෝෂණය කෙරෙන අතර ඉහළ ශක්ති මට්ටමක සිට පහළ ශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේදී ශක්ති මට්ටම් දෙක අතර වෙනසට සමාන ශක්තියක්. ශක්ති මට්ටම් දෙක අතර ශක්ති වෙනසට සමාන ශක්තියක්. නිශ්චිත සංඛ්‍යාතයක් සහිත ෆෝටෝනයක් ලෙස විමෝචනය කෙරේ. හරිනේ? රයිට් කියලා
මේක ටිකක් සටහනක් දාමු. හරි ඔක තමයි ඊළඟට කතා කරන මාතෘකාවේ වැදගත්ම කොටස ඔන්න ඕක. රයිට් ඒ නිසා ඔක හොඳට තේරුම් ගන්න.